සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්ම මාර්ගය පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ ලෝකයට කලාතුරකින් තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒ කලාතුරකින් මේ ලෝකයට පහළ වෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරනවා. උන්වහන්සේ 45 වසරක් පුරාවටම මේ ධර්මයේ දේශනා කරමින් ගමින් ගම වැඩියා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට වැටියා. උන්වහන්සේ දුප්පතාගේ පැල්පතටත් රජමාලිගයටත් සිටුමාලිගයටත් උන්වහන්සේ වැඩියා. උන්වහන්සේ පින් තියෙන මිනිස්සයා සොයාගෙන යොදුන් ගණන් දුර වැඩියා. හේතුව තමයි පින්වත්නි, උන්වහන්සේ මේ සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් යුක්තයි, අනුකම්පාවෙන් යුක්තයි. උන්වහන්සේ බුදු ඇසින් දැක්කා මේ ධර්මය මේ මිනිස්යාට අහන්න නොලැබුණොත් මේ මිනිස්යා පිරිහිලා යනවා. මේ මිනිස්යන් අතර ඉන්නවා කෙලෙස් අඩු මිනිස්සයෝ. ඒ වගේම පින් තියෙන දෙවිවරු ඉන්නවා. ඉතින් ඒ දෙවි මිනිසුන්ට මේ බුදුරජාණන් වහන්සේ වදාළ අමූර්තය බදු ශ්‍රී සද්ධර්මය අහන්න නොලැබුණොත් ඒ අය පිරිහී යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දැක්කා. පින්වත්නි, මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ තරම් මේ මිනිස්යාට අනුකම්පා කළ වෙන ශාස්ත්‍රූවරයෙක් මේ ලෝකේ නැහැ. උන්වහන්සේ තරම් මේ මිනිස්යාට යහපත උදා කළ වෙන ශාස්ත්‍රූවරයෙක් ලෝකේ නැහැ. මේ දෙවියන්ටත් මිනිසුන්ටත් මේ ලෝකයේ යහපත පිණිස, හිතසුව පිණිස, ලෝකයාට අනුකම්පාව පිණිස උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. පින්වත්නි, අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සියලු අකුසල් දුරු කරලා සියලු කුසල ධර්මයන් උපැද්දෙව්වා. උන්වහන්සේ සියලු අකුසලයන් දුරු කරලා සියලු කුසල ධර්මයන් උපද්දවලා මේ මිනිස්යා තුල තියෙන අකුසල් ප්‍රහාණය කරගන්න ධර්මයේ දේශනා කළා. මේ දෙවි මිනිස්සු තුල තියෙන කෙලෙස් ප්‍රහාණය කරගන්න
ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ කුසල් තුල පිහිටලා ඒ කුසල් වඩා ගන්න විදිහ, කුසල ධර්මයන් උපදවා ගන්න විදිහ උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ වදාළ ඒ උතුම් ධර්මය අසපු පින් තියෙන දෙවි මිනිස්සු මේ සංසාරයෙන් ඈතර වුණා. සමහර උදවිය අනාගාමී ඵලයටපත් වෙලා බ්‍රහ්ම ලෝකයේ උපත ලැබුවා. තවත් සමහර උදවිය සකදාගාමී වුණා. ඒ වගේම සෝවාන් ඵලයටපත් වුණා. ඒ වගේම සුගති රැකවරණ සලසා ගත්තා. පින්වත්නි, අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ඒ තරම්ම මිනිසයාට යහපත උදා කළා. උන්වහන්සේ මිනිසයාට නොඑක් ආකාරයෙන් නොඑක් දහම් පරයයන් වලින් මේ ධර්මයේ දේශනා කළා. කුසල් උපදවා ගන්න, අකුසල් ප්‍රහාණය කරගන්න. පින්වත්නි, එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්යාගේ හිතේ පවතින ලෝභ දේශ මෝහ තරම් මිනිස්යාට අයහපත පිණිස පවතින, මිනිස්යාට දුක පිණිස පවතින, මිනිස්යාට අනර්ථය පිණිස පවතින වෙන එකම දෙයක්වත් මම දකින්නේ නැහැ කියනවා. ඒක හරියට මේ වගේ කියනවා. පොත්තම හරය කරගත්තු ගසක පල හට ගත්තා වගේ කියනවා. පොත්තම හරය කරගත්තු ගසක පල හටගන්නේ ඒ ගසේ විනාශය පිණිස වගේ. මේ මිනිස්යා තුල ඇතිවෙන ලෝභ දේශ මොහ මිනිස්යාගේ විනාශය පිණිස පවතිනවා. පින්වත්නි, පොත්තම හරය කරගත්ත ගසක් තමයි කෙසෙල් ගස කියලා කියන්නේ. ඒ කෙසෙල් ගසේ ඵලයක් හටගත්තු ගමන් ඒ කෙසෙල් ගසේ විනාශය පිණිස පවතින්නේ. ආන්නේ වගේ මිනිස්යාගේ හිතේ ඇතිවෙන මේ ලෝභය, මේ මිනිස්යාගේ හිතේ ඇතිවෙන මේ ද්වේෂය, මිනිස්යාගේ හිතේ ඇතිවෙන මේ මෝහය මිනිස්යාගේ විනාශය පිණිස පවතින්නේ. පින්වත්නි, ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ලෝභ දේශ මොහ දුරු කරගන්න ධර්මයේ දේශනා කළා. ලෝභ දේශ මොහ ප්‍රහාණය කරගන්න උන්වහන්සේ නොයේ ක්‍රමෙන් මේ ධර්මයේ විස්තර වශයෙන් දේශනා කළා. පින්වත්නි, උන්වහන්සේ මේ මිනිසයා තුල පවතින අකුසල ස්වභාවයන් නැති කරලා කුසල ස්වභාවයන් උපදවා ගන්න විදිහට ධර්මයේ දේශනා කළා. ඉතින් පින්වත්නි, අද ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ ආන්නේ වගේ අකුසල් වලින් බැහැර වෙලා කුසල් උපදවා ගන්න ගැන කියවෙන ලස්සන බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම තමයි පින්වත්නි ඉන සූත්‍රය. අංගුත්තර නිකාය 4 වෙනි පොත් වහන්සේගේ තමයි මේ දේශනාව සඳහන් වෙන්නේ. ඉන කියලා කියන්නේ පින්වත්නි ණය ගැනීමට කියන නම. ඉන කියලා කියන්නේ පාලියෙන්. ඒතර ණය ගැනීම ගැන වදාළ දේශනාව. ඒ දිනවල පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ සවැත් නුවර ජේතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ලෝකයේ කම්සප අනුභව කරන කෙනෙකුට මේ දිලිඳු බව කියලා කියන්නේ දුකක්ද කියලා. මේ ලෝකයේ කම්සප අනුභව කරන කෙනෙකුට දුප්පත් වීම කියලා කියන්නේ එදා වේලක් හොයාගෙන අමාරුවෙන් ජීවත් වෙන්න ලැබීම. හරිහමන් කෑමක් බීමක් නැහැ, ඇඳුමක් පැළඳුමක් නැතුව ජීවත් වෙන්න ලැබීම මේ කම්සප අනුභව කරන මිනිස්සෙකුට දුකක්ද කියලා අහනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා, එසේය ස්වාමීනි,
මේ ලෝකයේ කම්සප අනුභව කරන කෙනෙකුට දුප්පත් වෙලා උපදින්න ලැබීම දුකක්. පින්වත්නි අපිට ඕන තරම් ඒ වගේ අය මේ ලෝකේ දකින්න ලැබෙනවා. බොහොම අමාරුවෙන් එක වේලක් කාලා ඔය කුලියක් කරගෙන අමාරුවෙන් ඇඳුමක් පැළඳුමක් අරගෙන බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ. මේ වගේ දුප්පත් වෙලා ජීවත් වෙන්න ලැබීම දුකක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි යම් හේකින් ඒ විදියට තමාට ධනයක් නැති පොහොසත් වූ දිලින්දෙක් ඒ වගේ දුප්පත් වෙලා ඉපදුණු කෙනෙකුට ජීවත් වෙන්න ණයක් ගන්න වුණොත් ඒක දුකක්ද කියලා අහනවා ඒ කෙනාට. ඔන්න ඒ යම් කිසි කෙනෙක් ඉන්නවා ලෝකේ දුප්පත් ජීවත් වෙන්න අමාරුයි. එතකොට එයාට ජීවත් වෙන්න විදිහක් නැතුව එයා කෙනෙක්ගෙන් ණයක් ගන්නවා. මේ ණය ගැනීම කියලා කියන්නේ මේ ලෝකේ දුකක්ද කියලා අහනවා. ඉතින් වික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා එසේ ස්වාමීනි දුප්පත් කෙනෙකුට ණය ගැනීම කියන්නේ දුකක්. එතකොට දුප්පත් වෙලා ඉපදීමත් දුකක්. ඒ වගේම දුප්පත් වෙලා ඉපදිලා ජීවත් වෙන්න විදිහක් නැතුව එයාට ණයක් ගන්න වීමත් දුකක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ විදිහට ඒ දුප්පත් මිනිසයා ජීවත් වෙන්න ණයක් කරගන්නවා. ඒ ණයට ණයක් දෙන්නේ නිකන් නෙවෙයි. ණයක් දෙන්නේ පොලියක් එක්ක. එතකොට ඒ දිලින්දේ ජීවත් වීමට ණයක්ගෙන ඊට පස්සේ ඒ ණයට පොලිය වැඩි වීම ඒ කෙනාට දුකක්ද කියලා අහනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේට පිළිතුරු දෙනවා එසේ ස්වාමීනි මේ ණයගත්තු දුප්පත් මිනිසයාට ඒ ණයට පොලිය වැඩි වෙනවා. ඒක දුකක් කියනවා. එතකොට පින්වන්නේ දුප්පත් වීමත් දුකක්. දුප්පත් වෙලා යාර ජීවත් වෙන්න විදිහක් නැතුව එයාට ණයක් ගන්න ලැබීමත් දුකක්. ඒ ණයට පොලිය හැදෙනවා. පොලිය වැඩෙනවා. ඒකත් දුකක්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි ඉතින් ඒ කිසිම ධනයක් නැති ඒ දුප්පත් මිනිස්සයා ජීවත් වෙන ණයක් අරගෙන පොලිය වැඩි වෙලා නමුත් ඒ පොලිය එයාට ගෙවා ගන්න විදිහක් නැහැ. ණය ගෙවා ගන්න විදිහක් නැහැ. ඊට පස්සේ ඒ ණය දීපු අය ඔහුට චෝදනා කරනවා. ඒ ණය දීපු අයට ඔහුට චෝදනා කරනවා. උඹ අපෙන් ණය ගත්තා. දැන් පොලිය මෙච්චර වැඩිලා තියෙනවා. මේව ගෙවන්නේ නැද්ද කියලා චෝදනා කරනවා. අහනවා ඊට පස්සේ ඒක ඒ කෙනාට දුකක්ද කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා එසේ ස්වාමීනි යම් කිසි කෙනෙකුට ඒ ණය ගෙවා ගන්න බැරුව පොලිය ගෙවා ගන්න බැරුව ඒ ණය හිමියන් විසින් චෝදනා කරද්දී ඒක අහන්න ලැබීම එයාට දුකක් කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අර දුප්පත් මිනිස්සයා ණයක් අරගෙන පොලිය ගෙවා ගන්නත් බැරුව ඊට පස්සේ අර ණය හිමියන් විසින් චෝදනා කරනවා. ඒ චෝදනා කරද්දිත් මේ දුප්පත් මිනිසයාට මේ ණය මුදල් දෙන්න විදිහක් නැහැ. ඊට පස්සේ මේ මිනිසයා ඒ හින්දා පැනලා යනවා. ඊට පස්සේ අර ණය හිමියෝ ඔහු පස්සේ හඹාගෙන යනවා. ඊට පස්සේ ඒ ණය හිමියෝ ඔහු පසුපස්සේ හඹාගෙන යෑම දුකක්ද කියලා අහනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා එසේය ස්වාමීනි කියලා. ඒ ණය හිමියෝ ණය දීපන් කිය ඔහු පසුපස්සේ හඹාගෙන යන එක එයාට දුකක් කියනවා. එතකොට පින්වත්නි මේ ලෝකයේ දිලිඳු බව කියලා කියන්නේ දුකක්. ඒ දිලිඳු කෙනාට ජීවත් වෙන්න විදියක් නැතුව ණය ගන්නව ලැබෙනවා කියන්නේ දුකක්. ඒ ණයගත්තු කෙනාට ඒ ණයට පොලිය වැඩෙනවා කියන්නේ දුකක්. ඒ ණය මුදල් පොලිය මුදල් ගෙවා ගන්න බැරුව
ඒ ණය හිමියන් විසින් චෝදනා කරනවා, ගරහා කරනවා. ණය ගත්තා. දැන් දීපන් කිය. එතකොට ඒකත් දුකක් කියනවා චෝදනා ලැබීම. ඊට පස්සේ මේ ණය ගෙවා ගන්න බැරුව චෝදනා කරද්දී මේ මිනිස්සයා පැනලා යනවා. ඊට පස්සේ ණය හිමියන් විසින් මේ කෙනා පසුපස්සේ හඹාගෙන යනවා. ඒකත් දුකක් කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි යම් හේකින් අර තමන්ට කිසිම ධනයක් නැති අර දුප්පත් කෙනාට ණයකරුවන් හඹාගෙන ඉද්දි ණය නොදී ඊට පස්සේ ඔහු අල්ලලා සිරගත කරනවා කියනවා. ණය නොදුන් නිසා අල්ලලා සිරගත කරනවා කියනවා. ඒක ඒ කෙනාට දුකක්ද කියලා අහනවා. ඊට පස්සේ කියනවා භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා එසේය ස්වාමීනි. ඒක දුකක් කියනවා. එතකොට පින්වත්නි මේ ලෝකේ යම් කිසි කෙනෙකුට කම්සප අනුභව කරන කෙනෙකුට දුප්පත් වෙලා උපදින්න ලැබීම දුකක්. ඒ වගේම තමාට ධනයක් නැතුව පොහොසත් නොවි දිලින්දෙක් විදියට ජීවත් වීම නිසා මේ කෙනා ණයක් ගන්නවා. ඒකත් ඒ කෙනාට දුකක්. ඊට පස්සේ ණයට පොලිය වැඩෙනවා. ඒකත් දුකක්. ඊට පස්සේ ඒ ණය පොලිය ගෙවා ගන්න බැරි හින්දා චෝදනා කරනවා. ඒකත් දුකක්. ඊට පස්සේ යම් හේකින් තමාට ධනයක් නැති ඒ පොහොසත් වූ දිලින්දා ඒ චෝදනා කරද්දී ඊට පස්සේ ඔහු පස්සේ හඹාගෙන යනවා ණය ඉල්ල. ඒකත් දුකක්. ඊට පස්සේ මේ කෙනා අර ණයකරුවන් විසින් මේ කෙනාව අල්ලලා සිරගත කරනවා. ඒකත් දුකක් වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ විදියට මහණෙනි ලෝකේ කම්සප අනුභව කරන කෙනෙකුට දිලිඳු බව කියලා කියන්නේ දුකක් කියනවා. ඒ වගේම ලෝකේ කම්සප අනුභව කරන කෙනෙකුට ණය ගැනීම කියලා කියන්නේ දුකක් කියනවා. ලෝකේ කම්සප අනුභව කරන කෙනෙකුට චෝදනා ලැබීම කියලා කියන්නේ දුකක් කියනවා. ඒ වගේම ලෝකේ කම්සප අනුභව කරන කෙනෙකුට ණයකරුවන් හඹාගෙන ඒමත් දුකක් කියනවා. ඒ වගේම ලෝකයේ කම්සප අනුභව කරන කෙනෙකුට සිරගත වීම කියලා කියන්නේ දුකක් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඔය විදියට දේශනා කරලා කියනවා ඒව මේව කෝ භික්ඛවේ යස්ස කස්සචි සද්ධානත්ති කුසලේසු ධම්මේසු. ඒ වගේම මහණෙනි යම් කිසි කෙනෙකුට කුසල් දහම් පිළිබඳව ශ්‍රද්ධාව නැද්ද? එතකොට පින්වත්නි අර බුදුරජාන් වහන්සේ දැන් මේ උපමාවක් තමයි මේ දේශනා කළේ. දැන් මේ උපමාව බුදුරජාන් වහන්සේ ගලපලා පෙන්වලා දෙනවා. ඒව මේව කෝ භික්ඛවේ යස්ස කස්සචි සද්ධානත්ති කුසලේසු ධම්මේසු. ඒ වගේම මහණෙනි යම් කිසිවෙකුට කුසල් දහම් පිළිබඳව ශ්‍රද්ධාව නැද්ද? හිරිනත්ති කුසලේසු ධම්මේසු. කුසල් දහම් පිළිබඳව ලැජ්ජාව නැද්ද? ඔත්තප්පන්නත්ති කුසලේසු ධම්මේසු. කුසල් දහම් පිළිබඳව ඔත්තප්ප බය නැද්ද? ඒ වගේම විරියන්නත්ති කුසලේසු ධම්මේසු. කුසල් දහම් පිළිබඳව වීරිය නැද්ද? පඤ්ඤානත්ති කුසලේසු ධම්මේසු. කුසල් දහම් පිළිබඳව ප්‍රඥාව නැද්ද? අයං උච්චති භික්කවේ අරියස්ස විනයේ දලිද්දු අස්සකෝ අනාලබියෝ. යම් කිසි කෙනෙකුට කුසල් දහම් පිළිබඳව ශ්‍රද්ධාව නැද්ද? කුසල් දහම් පිළිබඳව ලැජ්ජාව නැද්ද? කුසල් දහම් පිළිබඳව බය නැද්ද? කුසල් දහම් පිළිබඳව වීරිය නැද්ද? කුසල් දහම් පිළිබඳව ප්‍රඥාව නැද්ද? මහණෙනි මේ බුද්ධ ශාසනය මෙන්න මේ කෙනාට කියනවා දිලින්දා කියලා. මේ බුද්ධ ශාසනය යන්නේ කෙනාට කියනවා දිලිඳු කෙනා කියලා කියනවා.
එතකොට පින්වත්නි මේ ආර්ය විනෙහි මේ බුද්ධ ශාසනයේ දිලින්දා කියලා කියන්නේ ශ්‍රද්ධාව නැති කෙනාට. මේ බුද්ධ ශාසනයේ දිලින්දා කියලා කියන්නේ පවට පව් කරන්න ලැජ්ජා නැති කෙනාට. මේ බුද්ධ ශාසනයේ දුප්පතා කියලා කියන්නේ පව් කරන්න බය නැති කෙනාට. මේ බුද්ධ ශාසනයේ දුප්පතා කියලා කියන්නේ වීරිය නැති කෙනාට. ඒ වගේම ප්‍රඥාව නැති කෙනාට. එතකොට පින්වත්නි එතකොට බුද්ධ ශාසනයේ දිලින්දෙක් වෙන්නේ ආන්නේ ක්‍රමයට. එතකොට කොච්චර මිනිස්සෙකුට සල්ලි තිබ්බත් කොච්චර මිනිස්සෙකුට ධනිය තිබ්බත් මොනතරම් භවභෝග සම්පත් තිබ්බත් ඒ කෙනාට ශ්‍රද්ධා හිරි ඔත්තප්ප විරිය ප්‍රඥා කියන මේ සීක බල පහ නැත්තම් ඒ කෙනා මේ බුද්ධ ශාසනයේ දිලින්දෙක්. කොච්චර වස්තුව තිබ්බත් මේව නැත්තම් බුද්ධ ශාසනයේ දිලින්දෙක්. පින්වත්නි බුද්ධ ශාසනයේ පොහොසත්කම මනින්නේ වස්තුවෙන් නෙවෙයි. බුද්ධ ශාසනයේ පොහොසත්කම මනින්නේ රූප සම්පන්තියෙන් නෙවෙයි. බුද්ධ ශාසනයේ පොහොසත්කම මනින්නේ Tamanට තියෙන හැකියාවන්ගෙන් නෙවෙයි. බුද්ධ ශාසනයේ පොහොසත්කම මනින්නේ ශ්‍රද්ධාව නැමැති ධනිය තියෙනවා නම්, හිරි නැමැති ධනිය තියෙනවා නම්, ඔත්තප්ප නැමැති ධනිය තියෙනවා නම්, වීරිය නැමැති ධනිය තියෙනවා නම්, ප්‍රඥාව නැමැති ධනිය තියෙනවා නම් අන්නේ කෙනා සැබෑම ධනවතෙක් මේ බුද්ධ ශාසනයේ. පින්වත්නි මේ ලෝකේ යම්කිසි කෙනෙකුට කිසිම ධනයක් නැහැ, දුප්පත් මිනිසෙක්. එතකොට මේ ලෝකයේ කිසි කෙනෙක් ඉන්නවා එදා වේල හොයාගන්න බෑ කුලී වැඩක් කරගෙන ජීවත් වෙන්නේ. සමහර විට දවසට එක වේලක් තමයි කන්න ලැබෙන්නේ. හරියට අඳින්න පළඳින්න නැහැ. ආන්නේ වගේ දුප්පත් මිනිසෙක් ඉන්න පුළුවන්. හැබැයි මේ දුප්පත් මිනිසයාට ශ්‍රද්ධාව තියෙනවා. පවට ලැජ්ජාව තියෙනවා. පවට බය තියෙනවා. වීරිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. ඒ මිනිසයා භෞතික වශයෙන් කොච්චර දුප්පත් වුණත් මේ බුද්ධ ශාසනයේ මහා ධනවතෙක්. මේ බුද්ධ ශාසනයේ ධනවතා කියලා කියන්නේ හුට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ තමා සතු ධනෙ නැති ඒ දිලින්දා කුසල් දහම් පිළිබඳව ශ්‍රද්ධාව නැති කල්හි, කුසල් දහම් පිළිබඳව ලැජ්ජාව නැති කල්හි, කුසල් දහම් පිළිබඳව බය නැති කල්හි, කුසල් දහම් පිළිබඳව වීරිය නැති කල්හි, කුසල් දහම් පිළිබඳව ප්‍රඥාව නැති කල්හි ඒ කෙනා කායේන දුච්චරිතං චරති. එතකොට මේ පහ නැති කෙනා කායෙන් දුච්චරිතං චරති. කයින් දුස්චරිතයේ හැසිරෙනවා. වාචාය දුච්චරිතං චරති. වචනයෙන් දුසිරිතේ හැසිරෙනවා. මනසාය දුච්චරිතං චරති. මනසින් දුසිරිතේ හැසිරෙනවා. ඉදමස්ස ඉනා දානස්මින් වදාමි. මේක තමයි කියනවා ඔහුගේ ණය ගැනීම කියලා කියන්නේ. එතකොට ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන සීක බල නැති කෙනාට කියනවා දුප්පතා කියලා. එතකොට අර දුප්පත් මිනිස්සයා ජීවත් වෙන විදිහක් නෙතු ණය ගන්නවා. ආන්නේ ණය ගැනීම කියලා කියනවා. මෙන්න මේ සීක බල නැති කෙනා මොකද කරන්නේ? කයින් දුස්චරිතයේ හැසිරෙනවා. ඒ කියන්නේ සතුම් මරනවා. හොරකම් කරනවා. වැරදි කාම සේවනයේ හැසිරෙනවා. ඔන්න කයින් දුස්චරිතයේ හැසිරුණා. ඊට පස්සේ අර මේ සද්දා විරිය, සද්දා හිරි ඔත්තප්ප විරිය ප්‍රඥා කියන මේ සීක බල නැති කෙනා මේ බුද්ධ ශාසනයේ දුප්පත් කෙනා, බුද්ධ ශාසනයේ දුප්පතා. ඊට පස්සේ වචනයෙන් දුස්චරිතයේ හැසිරෙනවා. ඒක තමයි ණය ගැනීම. ඒ කෙනා බොරු කියනවා. මොකද මෙයා බොරු කියන්නේ? මෙයාට ශ්‍රද්ධාව නැහැ. ඒ දුප්පත්. මෙයාට පව් කරන්න ලැජ්ජාව නැහැ. දුප්පත්. මෙයාට පව් කරන්න බය නැහැ. දුප්පත්.
මෙයාට අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදව ගන්න වීරියක් නැහැ, දුප්පත්. මෙයාට ප්‍රඥාව නැහැ, දුෂ්ප්‍රඥයි, දුප්පත්. අන්නේ නිසා මේ කෙනා ණය ගන්නවා. වචනයෙන් දුස්චරිතය හැසිරෙනවා. ඇයි? ශ්‍රද්ධාව නැති හින්දා මේ කෙනා බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. ඒක තමයි පින්වත්නි ණය ගැනීම කියලා කියන්නේ. ඒ වගේම මනසින් දුස්චරිතය හැසිරෙනවා. මේ කෙනා අනුන්ගේ දේවල් වලට ආසා කරනවා, ක්‍රෝධ කරනවා, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව ඉන්නවා. මනසින් දුස්චරිතය හැසිරෙනවා. අන්න ණය ගත්තා. ඒකට කියනවා මේ බුද්ධ ශාසනයේ ණය ගැනීම කියලා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා ඒ කයින් කරන ලද දුස්චරිතය වසා ගැනීම පිණිස වසා ගැනීම උදෙසා ලාමක ආසාවක් සිතේ ඇති කරනවා. මාව මේ විදියට දැනගන්න එපා කියලා ඒ කෙනා කැමති වෙනවා. මාව මේ විදියට නොදෙනීවයි කියලා ඒ කෙනා කල්පනා කරනවා. මාව මෙලෙස නොදෙනීවයි වචන කියනවා. ඒ කෙනා මාව මේ විදියට පව් කරන කෙනෙක් කියලා නොදෙනීවයි කියලා කයින් වීරිය කරනවා. ඔහු වචනයෙන් කරන ලද දුස්චරිතය වසා ගැනීම උදෙසා, මනසින් කරන ලද දුස්චරිතය වසා ගැනීම උදෙසා ලාමක ආසාවක් හිතේ ඇති කර ගන්නවා. ඉතින් ඒ උදෙසා යා වචන කියනවා, කයින් ක්‍රියා කරනවා. ආන්නේකට කියනවා ඔහුගේ ණයටගත් උදේ පොලී වැඩිවීම කියලා. ණයටගත් උදේ පොලී වැඩිවීම කියලා කියන්නේ මේ කෙනා සතුන් මරනවා. හැබැයි මෙයා හිතනවා මං සතුන් මරන බව කවුරුත් දැනගන්න එපා. ඊට පස්සේ මේ කෙනා හොරකම් කරන කෙනෙක්. මෙයා හිතනවා මං හොරකම් කරාට අනිත් අය දැනගන්න එපා. මේ කෙනා පර ස්ත්‍රීන් කරා යන කෙනෙක්. පර පුරුෂයන් කරා යන කෙනෙක්. හැබැයි මේ කෙනා හිතනවා මම මෙහෙම කරාට අනිත් අය මේක දැනගන්න එපා. හිතේ ලාමක පාපී ආසාවක් හට ගන්නවා. මේක අනිත් අය නොදැන ගන්නව නම් හොඳයි කියලා. මෙයා බොරු කියන කෙනෙක්, කේලම් කියන කෙනෙක්, පරුස වචන කියන කෙනෙක්, හිස් වචන කියන කෙනෙක්. හැබැයි අනිත් අය දැනගන්නවාට කැමති නෑ. මේ අනුන්ගේ දේවල්ට ආසා කර කර හිතේ ඉන්නේ. නිතරම තරහින් ඉන්නේ. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික දේවල් සමාදම් වෙලා ඉන්නේ. නමුත් මේ දේවල් මගේ හිතේ තියෙනවා කියලා අනිත් අය නොදැන ගනීවා කියලා මෙයාගේ හිතේ ලාමක ආසාවක් තියෙනවා. ආන්නේකට කියනවා ඔහුගේ ණයට පොලිය වැඩිවීම. දැන් කයින් වචනයෙන් මනසින් දුස්චරිතය හැසිරීම තමයි ණය ගැනීම. එතකොට ඒ කයින් වචනයෙන් මනසින් දුස්චරිතය හැසිරෙනවා. හැබැයි මේක ලෝකේ අනිත් අය දැනගන්න එපා කියලා මෙයා ඒක හංගනවා. එයා මේක හංගන්න වචන කියනවා. එයා මේක හංගන්න වීරිය කරනවා. ලෝකෙට හොඳට hina වෙලා මම හොඳ සුද්ධවන්තයා කියලා හොඳට ලෝකෙට hina වෙලා ඉන්නවා. එතකොට මෙයා ප්‍රාණඝාතය කරන කෙනෙක්. හැබැයි මෙයා අනිත් අයට වචන වලින් අඟනවා මම ප්‍රාණඝාතය කරන කෙනෙක් නෙවෙයි කියලා. මෙයා මේ හොර වංචා කරන කෙනෙක්. නමුත් මෙයා වචන වලින් අඟවනවා, ක්‍රියාවෙන් අඟවනවා මම හොරකම් කරන කෙනෙක් නෙවෙයි කියලා. මේ කෙනා මේ පර ස්ත්‍රීන් කරා යන කෙනෙක්, සල්ලාලකමේ යන කෙනෙක්. මේ කෙනා පර පුරුෂයන් කරා යන කෙනෙක්. නමුත් ලෝකෙට පෙන්නනවා එහෙම කෙනෙක් නෙවෙයි කියලා. අන්නේ කෙනාට කියනවා පොලිය වැඩි වෙනවා ඒ කෙනාගේ. එතකොට කයින් වචනයෙන් මනසින් දුස්චරිතය හැසිරීම, ණය ගැනීම. මේක අනිත් අය දැනගන්න එපා කියලා කියන්නේ පොලිය වැඩිවීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුපේසල සබ්‍රහ්මචාරී සත්පුරුෂයන් වහන්සේලා චෝදනා කරනවා මේ කෙනා මෙන්න මේ වගේ කෙනෙක් කියලා. මේ වගේ ක්‍රියා කරන කෙනෙක්, මේ වගේ වචන කතා කරන කෙනෙක්
කියලා සුපේසල සබ්‍රහ්මචාරීන් වහන්සේලා චෝදනා කරනවා. අර පින්වත්නි දැන් ණයගත්තු කෙනාට දැන් ණයත් ගෙවා ගන්න බෑ පොලියත් ගෙවා ගන්න බෑ. එතකොට ණයත් ගෙවා ගන්න බැරුව පොලියත් ගෙවා ගන්න බැරි නිසා අර ණය දුන්නු අය චෝදනා කරනවා උඹ අපෙන් ණය ගත්තා දැන් ණය දුන්නේ නැහැ කියලා. ආන්නේ වගේ මේ බුද්ධ ශාසනයේ දුප්පත් කෙනා ණය ගන්නවා ත්‍රිවිධ දුස්චරිතයෙන් යුක්තව. ඊට පස්සේ ඒ ත්‍රිවිධ දුස්චරිතය අනිත්‍යයි නොදිනීවා කියලා මෙයා හිතනවා. එන්න පොලිය වැඩෙනවා. ඊට පස්සේ මෙන්න මේ කෙනාට චෝදනා එනවා. කොහොමද උඹ සතුන් මරණ කෙනෙක්? දැන් ලෝකේ කතා වෙනවා නුවණැති අය අරයා සතුන් මරණ කෙනෙක් කියලා. ලෝකේ කතා වෙනවා මෙයා හොරකම් කරන කෙනෙක්. මෙයා වැරදිකාම සේවනය කරන කෙනෙක්. මෙයා බොරු කියන කෙනෙක් කියලා මෙයාට චෝදනා එනවා. මෙයා කේලම් කියනවා. චෝදනා එනවා. මෙයා පරුස වචන කියන කෙනෙක් කියලා චෝදනා එනවා. මේක මේ චෝදනා ලැබීම තමයි කියනවා මේ බුද්ධ ශාසනයේ මෙයාට මේ කාය දුස්චරිතය කරන නිසා, වාචී දුස්චරිතය කරන නිසා, මනෝ දුස්චරිතය කරන නිසා මෙයාට චෝදනා කරනවා කියනවා. එතකොට මෙයාට මේ විදිහට චෝදනා කරද්දී මේ කෙනා තනි වුණාට පස්සේ මෙයා තනියෙන් කල්පනා කර ඉන්න වෙලාවට මෙයාගේ හිතට එනවා මම මේ වගේ පව් කරපු කෙනෙක් කියලා. මම මේ වගේ අකුසල් කරපු කෙනෙක්. මං කුසල් කරපු කෙනෙක් නෙවෙයි. මම මේ වගේ දේවල් කරා. මම හොරකම් කළා. මම වැරදි කාම සේවනය කරපු කෙනෙක්. මම සතුන් මරපු කෙනෙක් කියලා මෙයාගේ හිතම මෙයාට චෝදනා කරනවා. ඊට පස්සේ මෙයාට මතක් වෙනවා මම බොරු කියපු කෙනෙක්. මම කේලම් කියලා අනිත් අයව බිඳවල තියෙනවා. මෙයාට මතක් වෙනවා. එතකොට මෙයා තනි වෙලා ඉන්න වෙලාවට පාපී අකුසල විතර්කයෝ මේ කෙනා වෙලා ගන්නවා කියනවා. ආන්න ඒක කියනවා මේ කෙනාගේ පසුපස්සේ ලුහු බැඳීම කියලා කියන්නේ. එතකොට ණයකාරයෝ මේ කෙනා පස්සේ ලුහු බඳිනවා. ආන්නේ වගේ කියනවා පාපී අකුසල විතර්කයන් මේ කෙනා වෙලා ගන්නවා. තනි වෙලා ඉන්න වෙලාවක හිතේ පසුතැවීම හට ගන්නවා. තනියෙන් ඉන්න වෙලාවට මම මේ දේවල් කරපු කෙනෙක් කියලා. මහණෙනි තමා සතු ධනයක් නැති පොහොසත් නොවේ දිලිඳු තැනැත්තා කයින් දුසිරිතේ හැසිර, වචනයෙන් දුසිරිතේ හැසිර, මනසින් දුසිරිතේ හැසිර, කය බිඳී මරණින් මතු නිරය නම් වූ සිරගෙයි බැඳෙනවා කියනවා. එතකොට පින්වත්නි අර ණයකාරයෝ අල්ලලා අර කෙනාව හිරගේ දානවා. පසුපස්සේ ලුහු පැඳලා ගිහිල්ලා අල්ලලා හිරගේ දානවා. අන්නේ වගේ කියනවා මේ කෙනා කයින් දුසිරිතේ හැසිරිච්ච නිසා, වචනයෙන් දුසිරිතේ හැසිරිච්ච නිසා, මනසින් දුසිරිතේ හැසිරිච්ච නිසා කය මිදී මරණින් මත්තු නිරයේ උපදිනවා කියනවා. එහෙම නැත්නම් තිරිසන් යෝනිය උපදිනවා කියනවා. එතකොට පින්වත්නි අර කෙනා මේ විදිහට අකුසල් කරලා එක්ක සිරගේ උපදිනවා, එක්ක නිරයේ සිරගේ කියලා නිරයේ. එතකොට අර කෙනා වල්ලා හිරේ දැම්මා කියලා කියන්නේ මේ කෙනා මේ විදිහට දුස්චරිතය හැසිරලා නිරයේ ඉපදීම. මේ කෙනා මේ විදිහට ත්‍රිවිධ දුස්චරිතයෙන් යුක්ත වෙලා තිරිසන් යෝනිය ඉපදීම තමයි කියන්නේ සිරගෙයිලෑම කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි ඒවං දාරුණං ඒවං කටුකං ඒවං අන්තරාය කරං අනුත්තරස්ස යෝගක්කේමස්ස අධිගමාය යතයිදම් භික්කවේ නිරය බන්ධනං වා තිරච්ඡාන යෝනි බන්ධනං වාති. මහණෙනි මේ අනුත්තර වූ යෝගක්කේමනං වූ නිවන් අවබෝධය පිණිස මේසා දරුණු වුණු
මේසා කටුක වුණු මේසා අන්තරාය කර වූ අන්‍ය වූ එකම දෙයක්වත් මම දකින්නේ නැහැ කියනවා. ඒ තමයි කියන මේ නිරය බන්ධනයත් මේ තිරිසන් යෝනි බන්ධනයත්. ඒ කියන්නේ පින්වත්නි මේ නිවන් අවබෝධය පිණිස අන්තරාය කර වුණු එකම දෙයක්වත් බුදු වැසින් දකින්නේ නැහැ කියනවා. මේ නිරයේ ඉපදීමත් තිරිසන් ලෝකයේ ඉපදීමත්. මොකද නිරයේ ඉපදුණු කෙනෙක්ට තිරිසන් ලෝකයේ ඉපදුණු කෙනෙක්ට පින්වත්නි ආයි ලේසියෙන් ගොඩේමක් නැහැ. මහා මුහුදේ ගිලුණට පස්සේ ආයි උඩට එන්න ආයි මහා මුහුදේ ගිලුණට පස්සේ ගිලුණාම තමයි. ආයි ගොඩබිමකට එීමක් නැහැ. ආන්නේ වගේ තමයි කියනවා. යම් කිසි කෙනෙකුට යම් කිසි කෙනෙක් මේ නිරේ ඉපදුනොත් තිරිසන් යෝනියේ ඉපදුනොත් ඒ කෙනාට මේ නිවන් අවබෝධ කරන්න මේක බාධාවක් වෙනවා. අන්තරාය කරු එකම දෙයක්වත් බුදු ඇසින් දකින්නේ නැහැ කියනවා. එතකොට පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ බුද්ධ ශාසනයේ තියෙන මේ බුද්ධ ශාසනයේ දුප්පත්කම කියලා කියන්නේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහන් කියලා ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම නැහැ. බුදුරජාණන් වහන්සේ සියලු රාග දේශ මොහ දුරු කරලා සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා සියලු කුසල ධර්මයන් උපදවා ගත්තා කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නැහැ. ඒකාන්තයෙන්ම අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ අරහන් කියලා මේ කෙනා පිළිගන්නේ. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මය ගුරු උපදේශ නැතිවම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරා කියලා පිළිගන්නේ. ශ්‍රද්ධාව නැති කෙනා. ශ්‍රද්ධාව තියෙන කෙනා මේක පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ අරහන් සම්මා සම්බුද්දයි කියලා පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ සද්ධහති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අරහන් බුදුරජාණන් වහන්සේ නිකලෙස් සම්මා සම්බුද්ධ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු උපදේශ නැතිවම අවබෝධ කළා. අවබෝධයට අනුව තමන්ගේ ජීවිතය ගත කළා විද්‍යාචරණ සම්පන්නයි. සුන්දර නිවන් මාර්ගයේ ගමන් කරලා සුන්දර නිවනටපත් වුණා සුගතයි. සියලු ලෝකයන් අවබෝධ කරලා ඒ සියලු ලෝකයන්ගෙන් සදහටම නිදහස් වුණා ලෝකවිදු අකීකරු දෙවි මිනිසුන් කීකරු දෙවි මිනිසුන් බවට පත් කරා දමනය කිරීමේ අනුත්තරයි අනුත්තරෝ පුරුෂ ධම්මසාරති. සියලු දෙවි මිනිසුන්ගේ එකම ශාස්ත්‍රූන් වහන්සේ සත්තා දේව මනුස්සානං අවබෝධ කර චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට අවබෝධ කර ගැනීම පිණිස ධර්මයේ දේශනා කළ බුද්ධ මේ සියලු සම්බුදු ගුණ දරාගෙන වැඩ සිටීමට තරම් භාග්‍යවන්තයි. අප සරණගේ ශාස්ත්‍රූන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණින් යුතු පින්සිරුරක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්තයි. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාව තියෙනවා නම් පින්වත්නි, ඒ කෙනා මේ බුද්ධ ශාසනයේ ධනවතෙක්. මේ බුද්ධ ශාසනයේ දිලින් දෙක් නෙවෙයි. ශ්‍රද්ධාව තියෙනවා නම්. ඊට පස්සේ යම් කිසි කෙනෙකුට පව් කරන්න ලැජ්ජාව තියෙනවා නම් ලැජ්ජාව තියෙනවා නම් අන්න ඒ කෙනා මේ බුද්ධ ශාසනයේ පොහොසතෙක්. එයා පව් කරන්න ලැජ්ජයි. ඒ වගේම පව් කරන්න බයයි. අන්න ඒ කෙනා මේ බුද්ධ ශාසනයේ පොහොසතෙක්. මොකද ඒ කෙනා සතුන් මරන්න ලැජ්ජයි. හොරකම් කරන්න ලැජ්ජයි. වැරදි කාමසේන කරන්න ලැජ්ජයි. ඒ වගේම බොරු කියන්නේ ඒ කෙනා ලැජ්ජයි. ඒ වගේම ඒ කෙනා පරුස වචන කියන ලැජ්ජයි. හිස් වචන කියන ලැජ්ජයි. කේලාම් කියන ලැජ්ජයි.
අනුන්ගේ දේවල් වලට ආසා කරන්නේ කෙනා ලැජ්ජයි. ඒ වගේම තරහ ගන්න කෙනා ලැජ්ජයි. මිත්‍යා දෘෂ්ටියක සමාදම් වෙලා ඉන්න ඒ කෙනා ලැජ්ජයි. එතකොට ආන්නේ විදිහට ලැජ්ජාවෙන් යුක්ත නම් අකුසලයේ කෙරෙහි ලැජ්ජාවෙන් යුක්ත නම් අන්නේ කෙනා මේ බුද්ධ ශාසනයේ මහා ධනවතෙක්. ඒ වගේම පව් කරන්න ඒ කෙනා බයයි. එයා දන්නවා මේ මම කාය දුස්චරිතය කළොත්, වචී දුස්චරිතයෙන් යුක්ත වුණොත්, මනෝ දුස්චරිතයෙන් යුක්ත වුණොත් එක්ක නිරේ උපදිනවා. එහෙම නැත්නම් තිරිසන් ලෝකෙ උපදිනවා. දුගතියක උපදිනවා කියලා මේ කෙනා පව් කරන්න බයයි. පව් කරන්න යම් කිසි කෙනෙක් බය නම් පින්වත්නි, ඒ කෙනා මේ බුද්ධ ශාසනයේ ධනවතෙක්. ඒ කෙනා බුද්ධ ශාසනයේ ධනවතෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යම් කිසි කෙනෙකුට මේ ලැජ්ජා බය දෙක තියෙනවා නම් ඒ කෙනා මේ බුද්ධ ශාසනයේ දියුණුව කරා යනවා කියනවා. එතකොට පින්වත්නි, වීරිය කියලා කියන්නේ ඒ කෙනා තමන්ගේ අකුසල්, තමන්ට අකුසල් ඇති වුණාම ඒ අකුසල් ඒ කෙනා ඉවසන්නේ, අකුසල් ප්‍රහාණය කරනවා. ඊට පස්සේ කුසලයේ උපද්දවනවා. ඒකට වීරිය කරනවා. තමන්ගේ හිතේ රාගයක් ඇති වුණා, මේ රාගය කෙනා ඉවලිම ප්‍රහාණය කරනවා. ඒ වගේම තමන්ට තරහක් ඇති වුණාම ඒ තරහ යා ඉවලිම ප්‍රහාණය කරනවා. කුසලයේ තුල හිත පිහිටුවනවා. ඒ වගේම තමන්ට වෙනත් පාපී යම් අකුසල ධර්මයක් හිතේ ඇති වුණාද එවෙලෙ මේ කෙනා ඒක ප්‍රහාණය කරනවා. කුසලිය උපද්දවනවා. ඒකට කියන වීරිය කියලා. එතකොට නූපන් කුසල් ධර්මයන් උපදව ගන්න ඒ කෙනා වීරිය කරනවා. උපන් කුසල් දහම් පවත්ව ගන්න යා වීරිය කරනවා. ඒ වගේම නූපන් අකුසල් ඒ කෙනා උපදින්න දෙන්නේ නැහැ. ඒකට වීරිය කරනවා. ඒ වගේම උපන් අකුසල් ධර්මයන් ප්‍රහාණය කරනවා. ඒකට වීරිය කරනවා. ආරම්භක වීරියෙන් යුක්තයි. කුසීත නැහැ. අන්නේ කෙනා මේ බුද්ධ ශාසනයේ ධනවතෙක්. ඊට පස්සේ පින්වත්නි, ප්‍රඥාව කියලා කියන්නේ හට ගැනීමත් නැතිවීමත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්තයි. හට ගැනීමත් නැතිවීමත් දැකීමට සමර්ථ වූ ප්‍රඥාවෙන් යුක්තව වාසය කරනවා. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මනවින් දුක් සය කරවන ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ප්‍රඥාවන්ත කෙනාට පින්වත්නි යහපත අයහපත තෝරගන්න පහසුයි. ප්‍රඥාවන්ත කෙනාමයි යහපත අයහපත තෝරාගන්නේ. ප්‍රඥාවන්ත කෙනාමයි කුසලය අකුසලය හඳුනාගන්නේ. ප්‍රඥාවන්ත කෙනා තමයි පින්වත්නි මේ ධර්මයන් වඩන්නේ. පින්වත්නි, බුදුරජාන් වහන්සේ එක තැනක දේශනා කරනවා මේ සද්දා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන මේ සීක බල ධර්මයන් පහට අග්‍ර වෙන්නේ ප්‍රඥාව කියනවා. අග්‍ර වෙන්නේ ප්‍රඥාව කියනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් මේ සීක බල ධර්මයන් ගැන නොඑක විදිහට මේ සීක බල ධර්මයන් වඩන ආකාරය දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක අවස්ථාවකදී, මහණෙනි, මේ පස් කරුණින් සමන්විත කෙනා මේ ජීවිතයේදී දුකසේ වාසය කරනවා. මේ දුක්ඛිත වූ දැඩි පීඩා සහිත වූ කෙලෙස් 1000න් යුක්ත වෙනවා කියනවා. මරණයට පස්සේ දුකදී උපදිනවා කියනවා. ඒ තමයි කියනවා යම් කිසි කෙනෙක්ට සද්ධාව නැද්ද? පවට ලැජ්ජාව නැද්ද? පවට බය නැද්ද? ඒ වගේම වීරිය නැද්ද? ප්‍රඥාව නැද්ද? මේ කෙනා මේ ජීවිතේ දුකසේ වාසය කරනවා කියනවා. මරණයට පස්සේ දුකතිය උපදිනවා කියනවා. එතකොට යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට බය, වීරිය, ප්‍රඥාව තියෙනවද? ඒ කෙනා මේ ජීවිතේදී සැපසේ වාසය කරනවා. ඒ වගේම මරණයට පස්සේ දුගතිය උපදිනවා. පින්වත්නි, ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ ශ්‍රද්ධාව ඇති කරගන්න,
පවට ලැජ්ජාව ඇති කරගන්න, පවට බය ඇති කරගන්න, ඒ වගේම වීරියෙන් යුක්ත වන්න, ප්‍රඥාවන්ත වන්න කියලා. පින්වත්නි, යම් කිසි කෙනෙක් තුල මේ සද්දා හිරි ඔත්තප්ප විරිය ප්‍රඥා කියන සීක බල නැද්ද? ඒ කෙනා ඔසවාගෙන පැමිණි බරක් බිමින් තියනවා වගේ නිරේ උපදිනවා කියනවා. යම් කිසි කෙනෙක් තුල මේ පංචසේක බල තියෙනවද? ඔසවාගෙන පැමිණි බරක් බිමින් තියනවා වගේ සුගතිය උපදිනවා කියනවා. ඒ නිසා පින්වත්නි, මේ පංචසේක බල තමයි අපව සුගතියේ උපද්දවන්නේ. අපව සුගතියේ උපද්දවන්නේ මේ පංචසේක බල. ඒ නිසා පින්වත්නි, අපේ ජීවිතයේ මේ පංචසේක බල දියුණු කරගන්න ඕන. යම් කිසි කෙනෙකුට මේ පංචසේක බල නැත්නම් ඒ කෙනා බුද්ධ ශාසනයේ දුප්පතේ. එහෙම පංචසේක බල නැති කෙනා තමයි කයින් දුස්චරිතයේ හැසිරෙන්නේ. වචනයෙන් දුස්චරිතයේ හැසිරෙන්නේ, මනසින් දුස්චරිතයේ හැසිරෙන්නේ. ඒ කෙනා තමයි ණය ගන්නෙ. ඉතින් ඒ කෙනාම තමයි ණය අරගෙන මේ කරන දේවල් මාව නොදිනීවා කියලා ඒ කරන දේවල් හංගන්නේ. ඒකට තමයි පොලිය වැඩෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ ඒ කෙනාට ලෝකේ නුවණැති අය ගර්හා කරනවා මේ කෙනා මේ ත්‍රිවිධ දුස්චරිතයෙන් යුක්ත කෙනෙක් කියලා. ඊට පස්සේ ඒ කෙනාට තමාටත් තමාව චෝදනා ලැබෙනවා. තනි වෙලා ඉන්න වෙලාවක එයා කල්පනා කරද්දී එයාගේ ජීවිතේ හිස්. එයාට පසුතැවීමක් විතරයි උපදින්නේ. මරණින් මත්තේ නිරය උපදිනවා. එක්ක තිරිසන් ලෝකෙ උපදිනවා. ඊට පස්සේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ගාථා වලින් දේශනා කරනවා. දාලිද්‍යං දුක්ඛං ලෝකේ ඉනාදානං ච උච්චති. දලිද්දෝ ඉන මාදාය බුඤ්ඤමානී විහඤ්ඤති. මේ ලෝකේ දිලිඳු බවත් ණය ගැනීමත් දුකක් කියලා කියනවා. දිලින්දෙක් ණයගෙන අනුභව කරනවා නම් ඒකෙන් වෙනසී යනවා කියනවා. තතෝ අනුචරಂತಿ නං බන්ධනම් පිනිගච්ඡති. ඒතං හි බන්ධනං දුක්ඛං කාමලාභා විජප්පිනං. ඒ හින්දා ඔහු පස්සේ ණයකරුවෝ ලුහු බඳිනවා කියනවා. ඊට පස්සේ බන්ධනයට හසු වෙනවා කියනවා. කාමලාභයේ පතන කෙනාට මේ බන්ධනය කියලා කියන්නේ දුකක් කියනවා. තතේව අරිය විනයේ සද්ධා යස්ස න විජ්ජති අහිරිකෝ අනොත්තප්පි පාප කම්මා විනිච්චයෝ. යම් කිසි කෙනෙකුට මේ බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාව නැද්ද? පවට ලැජ්ජාව නැද්ද? පවට බය නැද්ද? පාප කර්මයන් පිළිබඳව වටහා ගැනීමක් නැද්ද? කාය දුච්චරිතං කତ୍වා වචී දුච්චරිතානිච. කාය දුස්චරිතය කරලා වචී දුස්චරිතය කරලා මනෝ දුච්චරිතං කତ୍වා මාමං ජඤ්ඤාති ඉච්ඡති. මනෝ දුස්චරිතය කරලා හිතනවා මාව කිසිවෙක් නොදිනීවා කියලා ඒක න කැමති වෙනවා කියනවා. සෝ සංසප්පති කායේන වාචාය උදචේතසා පාපකම්මා පවඩ්ඩෙන්තෝ තත්ත පුනප්පුනං. ඒතනත්තා කයෙන් වචනයෙන් හා චේතනාවෙන් වක්‍ර කර්මයන් කරලා ඒ තන්හි යලි යලිත් පාප කර්මයෙන්ම වැඩෙනවා කියනවා. සෝපාපකම්මෝ දුම්මේදෝ ජානං දුක්කට මත්තනෝ දලිද්දෝයින මාදාය බුඤ්ඤමානී විහඤ්ඤති. දුෂ්ප්‍රඥෝ පාප කර්මන් ඇති ඒ තැනැත්තා තමන්ගේ අකුසල කර්මයන් දනමින් දිලිඳුයේ ණයටගෙන අනුභව කරමින් වෙනසෙනවා කියනවා. තතෝ අනුචරಂತಿ නං සංකප්පා මනසා දුකා ගාමේවා යදිවාරඤ්ඤේ යස්ස විප්පටිසාරජා. ඒ හින්දා ඒ කෙනාට දුක් සහිත මානසික කල්පනාවන් ඒ කෙනා පසුපස්සේ හඹාගෙන එනවා කියනවා. ගමකට හරි ආරණ්‍යයකට හරි ගියාට පස්සේ ඒ විපිලිසරෙන් හටගත්ත සිතුවිලි තනි වෙච්ච වෙලාවට හඹාගෙන යනවා කියනවා. සෝපාපකම්මෝ දුම්මේදෝ ජානං දුක්කට මත්තනෝ
යෝනිමඤ්ඤ තරංගන්त्वा නිරයේවා පිබංජති. ඒ දුෂ්ප්‍රඥෝ පාප කර්ම ඇති තැනැත්තා තමාගේ අකුසල කර්මයන් දන්නේ එක්තරා තිරිසන් යෝනියකට හෝ එක්ක නිරයට හරි ගිහිල්ලා ඒ යම් කිසි බන්ධනයකින් බැඳෙනවා කියනවා. ඒතං හි බන්ධනං දුක්ඛං යම්හා දීරෝ පමුච්චති. යම් බන්ධනයකින් නුවණැත්තා නිදහස් වෙනවා නම් ඒ බන්ධනය දුකක්මයි කියනවා. ධම්මලද්දේහි භෝගේහි දදං චිත්තං පසාදයන් උභයත්ත කටග්ගාහු සද්ධස්ස ගරමේසිනෝ. ධාර්මික උපයාස අපයාගත් භෝගයන්ගෙන් සිත පහදවාගෙන දන් දෙනවද? ගිහිගෙයි වසන එබඳු සදහැවතුන්ගේ දෙලොවම ජය තියනවා කියනවා. දිට්ඨ ධම්ම හිතත්තාය සම්පරාය සුඛායච ඒව මේතං ගහට්ඨානං චාගෝ පුඤ්ඤං පවඩ්ඩති. මෙලොව හිත පිණිසත් පරලොවේ සැප පිණිසත් මෙසේ ගිහිගේ වසන්නවුන්ගේ ත්‍යාගයත් පිනත් වැඩෙනවා කියනවා. තතේව අරිය විනයේ සද්ධා යස්ස පතිට්ඨිතා හිරීමතෝච ඔත්තප්පි පඤ්ඤවා සීල සංවතෝ. එසේයින්ම ආර්ය විනයෙහි යමෙකු තුල ශ්‍රද්ධාව පිහිටා තියෙනවද? හිරි ඔත්තප්ප දෙකත් ප්‍රඥාවත් සීල සංවරයක් තියෙනවද? ඒසෝකෝ අරිය විනයේ සුඛං ජීවීති උච්චති. නිරාමිසං සුඛං ලද්ධා උපේකං අදිතිට්ඨති. ආර්ය මේ බුද්ධ ශාසනයේ මේ තැනැත්තා කියනවා සැපසේම ජීවත් වෙන්නේ. නිරාමිස වූ තුන් ධාන සුඛයත් ඒ වගේම සිව්වෙනි ධානයෙන් උපේක්ෂාවත් ඒකනා ලබනවා කියනවා. පංච නීවරණේ හිත්වා නිච්ඡං ආරද්ධ විරියෝ ඥානානි උපසම්පජ්ජ ඒකෝ දිනිපකෝ සතෝ. පංච නීවරණයන් බැහැර කරලා නිතර අරබන ලද වීරිය ඇතිව අවස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව සිහියෙන් යුතුව එකඟ වූ සිතින් ධානයන්ට සමවදිනවා කියනවා. ඒවං ඤත්වා යථා භූතං සබ්බ සංයෝජනක්ඛයේ සබ්බසෝ අනුපාදාය සම්මා චිත්තං විමුච්ඡති. මෙසේ ඒ වූ සැටියෙන්ම අවබෝධ කරලා සියලු සංයෝජනයන් සැහැවීමෙන් හැම අයුරින් උපාදාන රහිතව මනාකොට කෙලෙසුන්ගෙන් සිත නිදහස් වෙනවා කියනවා. තස්ස සම්මා විමුක්තස්ස ඥානංච හෝති තාදිනෝ අකුප්පාමේ විමුක්තිති භව සංයෝජනක්ඛයේ. මනවින් මිදුණු සිත් ඇති කෙනාට ඥානය තියෙනවා කියනවා. ඒ රහතුන් හට මාගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන්නේ යයි භව සංයෝජනයන් සෑවීම ගැන අවබෝධ ඥානය තියෙනවා කියනවා. ඒතං කෝ පරමඥානං ඒතං සුඛ මනුත්තරං අශෝකං විරජං කේම ඒතමානන්‍ය මුත්තමන්ති. මේක තමයි කියන උතුම්ම ඥානය. මේ අනුත්තර සුඛය කියන උතුම්ම සැප කියන්නේ මේකට. ඒතං සුඛ මනුත්තරං අශෝකං විරජං කේමං කෙලෙස් රහිත වුණු ශෝක රහිත වුණු සේමනම් වූ මේ අරහත් ඵලය තමයි කියනවා උතුම්ම ණය නැතිභාවය. එතකොට පින්වත්නි මේ අරහත් ඵලය තමයි කෙනෙකුගේ උතුම්ම ණය නැතිභාවය. ඒ කියන්නේ මේ ලෝකයේ කිසිම ණයක් නැත්තේ රහතන් වහන්සේ. මොකද රහතන් වහන්සේ තුල තමයි මේ කාය දුස්චරිතය, මනෝ දුස්චරිතය, ඒ වගේම වචී දුස්චරිතය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා කාය සුචරිතය, මනෝ සුචරිතය, වචී සුචරිතය සම්පූර්ණයෙන්ම වඩලා සීලය සම්පූර්ණයි, සමාධිය සම්පූර්ණයි, ඒ වගේම ප්‍රඥාව සම්පූර්ණයි, විමුක්තිය සම්පූර්ණයි, විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්තයි. එතකොට රහතන් වහන්සේ මේ ලෝකේ කිසිම ණයක් නැතුව ලෝකයා දෙන පිණ්ඩපාතේ වළඳනවා. ඒ නිසා පින්වත්නි අපට බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ බුද්ධ ශාසනයේ පොහොසතෙක් වන්න. ඒ පොහොසතා තමයි සුගති රැකවරණ සැලසගන්නේ.
නිවන් අවබෝධය කරා යන්නේ කියලා. ඒ නිසා මේ පින්වතුන්ටත් ශ්‍රද්ධාව, ඒ වගේම පවට ලැජ්ජාව, පවට බය, වීරිය, ප්‍රඥාව ඇති කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දින සසර සයුරෙන් ඊතරට සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කිරිබත්ගොඩ නවසීලන්තයේ ඕක්ලන්හි පදිංචි පින්වත් අයේසා නිලාසිනී මහත්මිය, එරංග රාජකරුණා මහතා, අහස්නා දියණිය සහ නිතාල්‍යා දියණිය විසින් කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල පාරේ පදිංචි අද දින 67 වන ජන්මදිනයේ යෙදෙන සිරිපාල කොඩිප්පිලි ආරච්චි පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිස තමයි ප්‍රධාන අරමුණ විදියට සඳහන් කරලා තියෙන්නේ. කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල පාරේ පදිංචි ඒ 67 වන ජන්මදිනයේ සමරන සිරිපාල කොඩිප්පිලි ආරච්චි පියාණන්ටත් චාන්දනී රත්නායක මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, චිරජීවනයේ සැලසේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝද මේ පින් සතුටින් අනුමෝදන් වෙලා අමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්නල් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මිය පරලොව ගිය පුෂ්පාරෝහිණී මෑණියන්ට, ලක්ෂ්මන් විමලවංශ පියාණන්ට, බ්‍රියටිස් රත්නායක ආච්චි අම්මාට, ජයරත්න රත්නායක සීයාට, ලිහිණි සිඤ්ඤෝ සීයාට සහ ජොසලින් නෝනා ආච්චිට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින්, ඒ වගේම නන් අයරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ගේ නමින්, අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු ඥාතීන් සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුක නිදහස් වීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඇමරිකාවේ පදිංචි උචිත චාතුර්ය සොයුරාට, ඕස්ට්‍රේලියාවේ පදිංචි සමිත රුචිරංග සොයුරාට සහ එම පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, දීර්ඝායුෂ සම්පත් ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම හිවින් පුතුණුවන්ට, යලින්සා දියණියට, රකීස් පුතුණුවන්ට, කෙනන් පුතුණුවන්ට, නදීසා මහත්මියට සෙත් පැතීම පිණිසද, මනිල්සා මහත්මියට සහ ඇයගේ කුසේ සිටින දරුවාට නිදුක් නිරෝගී සුවපත් භාවය පැතීම පිණිසද, දායකත්වයේ දරූ පින්වතුන්ට, පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ පිණිසත් මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ට, නන් අයුරුන් උදව්පකාර කළ සියලු පින්වතුන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීම පිණිසත්, මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත්
ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් කිරීම පිණිසත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීම පිණිසත් මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.